සුබ දවසක් වේවා අපේ ආදරණීය පොඩි හාමුදුරුවන්ට සිල්මෑණිවරුන්ට දුවලා පුතාලට DP පිරිවෙන් এডুকেෂන් ශාස්ත්‍රීය සමාජ සත්කාරයත් එක්කයි අපේ පොඩි හාමුදුරුවලා අද මේ එකතු වෙන්නේ. ඉතින් අපි අද සුපෝද පායදී ඔබ හමුවට එන්නේ පහ ශ්‍රේණියේ පෙළ පොත සමගින් ඒ සංස්කෘත භාෂා ඥානය ඔබට දායාද කරන්නට. ඉතින් අපි මෙතෙක් සාකච්ඡා කරමින් හිටියා පහ ශ්‍රේණී 7 වෙනි පාඩමට අදාළව එහි පළවෙනි කොටස අප නිමා කළා. අප දැන් සූදානම් වෙන්නේ එහි දෙවෙනි අදියරට පිවිසෙන්නට. ඉතින් අපේ මෙහිදී සාකච්ඡා කරන්නේ සංස්කෘත භාෂා ව්‍යාකරණයේ තුල සංස්කෘත භාෂා ඥානය තුල අපට අවශ්‍යම වූ ව්‍යාකරණාංගයක් වෙන සංදි ව්‍යාකරණාංගයේ විසර්ග සංදිය පිළිබඳවයි අප සාකච්ඡා කරන්නේ. ඉතින් අද අපි විසර්ග සංදි ප්‍රභේදයට අයිති වෙච්ච තවත් ක්‍රම කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් පොඩි හාමුදුරනේ අපි පිවිසෙමු අපේ පාඩමට. මේ අපි පෙර කතා කළාසේ විසර්ග සංදිය භාවිත වෙන තවත් එක් ක්‍රමයක් තමයි ලෝපස් වීම ගැන අපි කතා කළා. ආයන්නට පසුව විසර්ගයේ තිබූ විට අපි කීවා ඒ විසර්ගය ලෝපස් වෙනවයි කියලා. ඒ විතරක් නෙමෙයි එසේ වීමට නම් අපි කිව්වා පර අක්ෂරය හැටියට ගෝස අක්ෂරයක් තියෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ වගේම ඊට සාපේක්ෂව ගෝස අක්ෂරයක් වගේම ස්වර අක්ෂරයක් තිබුණත් අප කීවා විසර්ගය ලෝපස් වෙනවා කියලා. හැබැයි අපි දැන් කතා කරන්නේ ඒ ආ අක්ෂරයට පසුව තිබෙන විසර්ගයයි පෙර කතා කළේ. දැන් අයන්නට පසුව තිබෙන විසර්ගය කියන්නේ අයනු දෙකකට මැදිව නෙමෙයි අයන්නට පසුව තිබෙන විසර්ගය තිබිලා ඉන් අනතුරු පරාක්ෂරයේ හැටියට අයන්න හැර වෙනත් එහෙම නැත්නම් නාමින් ස්වරයක් තියෙනවා නම් ඒක නැමෙන සුළු වෙනස් වන සුළු ස්වරයක් තියෙනවා නම් අන්න ඒ ස්වරයක් තියෙන වෙලාවටත් මේ විසර්ගයේ ලෝපස් වෙනවයි කියලා අපිට ව්‍යාකරණඥයෝ උගන්වනවා. බලන්න අපිට උදාහරණයක් සූර්යයක් උදයති නේද? සූර්යයක් උදයති කියන මෙන්න මේ වාක්‍යෙත් බැලුවම සූර්යයක් කියන තැන බලන්න විසර්ගයට පෙර තියෙන්නේ අයන්න උදයති කියලා දෙවෙනි වචනේ පටන් ගන්නෙ උ අකුරෙන්. එතකොට අයන්න හැර වෙනස් ස්වරයක්. එතකොට මොකද වෙන්නේ? විසර්ගයේ ලෝපස් වෙනවා. ඒ කියන්නේ පද දෙක එකතු වෙන්නෙත් නෑ, වෙන මොකුත් සිද්ධ වෙන්නෙත් නෑ. එතකොට කොහොමද සංදිය හැදෙන්නේ? සූර්ය උදයති. එතකොට මේ විදිහට තමයි සංදි වෙන්නේ. ඔන්න අපිට දීලා තියෙනවා ඒ සංදි ක්‍රමයට අදාළව පුහුණු වෙන්නට අභ්‍යාසයක්. අන්න පහත සඳහන් පද අපිට තියෙන්නේ විසන්ධි කරන්න. පිංගලක ආහ. අපි කිව්වා අයන්න. එතකොට පිංගලක ආහ කියන තැන ඔන්න අයන්න නෙමෙයි ආයන්න තියෙන්නේ. නේද? ආයන්න. අපි කිව්වා අයන්න හැරසේ සුසර. එතකොට ආයන්නක් තියෙන්න පුළුවන්. ආයන්න ඊට මේ පැත්තෙන් අයන්න තියෙනවා පිංගලක කියන තැන කොහොමද විසන්ධි වෙන්නේ? පිංගලකක් ආහ නේද? පිංගලක ආහ. ඊට පස්සේ දෙවෙනි එක බලන්න උම්මත්ත ඉව කොහොමද විසන්ධි වෙන්නේ? උම්මත්තක් නේද? උම්මත්තක් ඉව. ඊළඟට කම්බු ග්‍රීව ආහ කොහොමද විසන්ධි වෙන්නේ? කම්බු ග්‍රීවක්
කම්බු ග්‍රීවක් ආහ. ඔන්න විසන්ධි වෙන්නේ එහෙමයි. ඊට පස්සේ තව තියෙනවා දමනකාහ. කොහොමද දමනකාහ විසන්ධි වෙන්නේ? දමනකා ආහ නේද? මේ ටික දමනකා ආහ එකම විදිහට මේ පද ටික විසන්ධි වෙන්නේ. දූත ආහ. දූත ආහ කියන තැන දූතක් ආහ නේද? දූතක් ආහ. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ පද පහ විසන්ධි කරන්න ඕනේ. පිංගලකක් ආහ, උම්මත්තක් ආහ, කම්බු ග්‍රීවක් ආහ, දමනකක් ආහ, දූතක් ආහ. එතකොට හරි සරලයි. මේ හැම තැනකදීම වෙන්නේ විසර්ගය ලෝපස් වෙලා තියෙන්නේ. එතකොට විසර්ගය ලෝපස් වෙලා කියන්නේ මෙහෙම පදයක් අපිට හම්බෙලා විසන්ධි කරන්න කිව්වොත් මොකද්ද කරන්න තියෙන්නේ? පළමු පදයේ පෙර පදයේ අවසානයේට විසර්ගය එකතු කරන එක පමණයි නේද? විසර්ගය එකතු කර පමණින් මේ සියල්ලම ආපහු විසන්ධි වීම සිද්ධ වෙනවා. නේද? මේ වගේ ඔන්න විසර්ගයේ පමණයි එකතු කරන්නට තියෙන්නේ. එහෙනම් පැහැදිලි පොඩි හාමුදුරුවෝ ඔන්න තවත් අපිට තියෙන එක ක්‍රමයක්. අපි මීට පෙර කතා කළා ලෝපස් වීමේ එක ක්‍රමයක්. දැන් මේ දෙවෙනි ක්‍රමය ඔන්න එහෙනම් අපි ඒ කාරණාවත් ඉගෙනගෙන තවත් අපිට ලෝපස් කිරීමේ තවත් එක් ක්‍රමයකටයි යන්න හදන්නේ. හැබැයි මේක අපි පෙර කතා කළා. හැබැයි මේක සුවිශේෂයි. මේ ක්‍රමය සුවිශේෂයි. බලන්න. එතන කියනවා සක්කේසක් කියන පද දෙක. මෙන්න මේ සක්කේස සක් කියන්නේ ඔහු, ඒසක් කියන්නේ මොහු. ඔහු සහ මොහු කියන අර්ථයේ තියෙන සක් ඒසක් කියන පද දෙකේ තියෙනවනේ විසර්ගය. මෙන්න මේ විසර්ගය ලොප් වෙනවා. ලොප් වෙනවා නෙමෙයි ලෝපස් වෙනවා. ලොප් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආපහු කිසිදු දෙයක් සිදු නොවන විදිහට ලොප් වෙලා යනවා. ඒකට කිව්වා ලෝපස් කියලා. වෙන්නේ කොයි වෙලාවටද? අන්න ව්‍යංජනාක්ෂරයක් පස්සේ තියෙනවා නම් දෙවෙනි පදයේ මුල් අකුර හැටියට ව්‍යංජනාක්ෂරයක් තියෙනවා නම් ඒ වෙලාවට සක් ඒසක් කියන පද දෙකේ තියෙන ඒ විසර්ගය ලෝපස් වෙලා යනවා. බලන්න උදාහරණයක්. සක් චරති නේද? සක් චරති. චරති කිව්වහම ච කියන්නේ ව්‍යංජනය. එතකොට සක් කියන පදේ තියෙන මෙන්න මේ විසර්ගය ලෝපස් වෙලා යනවා. එතකොට හැදෙන්නේ මොකද්ද? ස චරති. ඒසක් යාති. ය කියන්නේ ව්‍යංජනයක්. එතකොට මොකද වෙන්නේ? ඒසක් කියන එකේ තියෙන විසර්ගය ලෝපස් වෙනවා. හැදෙනවා පදය ඒස යාති කියලා. ඒස යාති කියලා. ඔන්න එහෙනම් හරිම ලේසියි තවත් එක් ක්‍රමයක් විසර්ග සංධියේ තියෙන. බලමු අපිට දීලා තියෙනවා අභ්‍යාසයක් විසන්ධි කරන්න. ඒසතේ ප්‍රත්‍යය. අපි වාක්‍ය ටික කියවමු ඔක්කොම එකට. ඒසතේ ප්‍රත්‍යය. තතක්ස මයෝක්ත ස භූපතේර් දෝසෝන තේසාම් ස මාතුලෝපි නායාත ඒස කලු තත්‍රන ගච්ඡති ස ස්වයමේවාත්මානං විධාය එද වධාය නෙමෙයි විධාය නියෝජයති කින්තු ඒස කුත්‍ර ගතවාන් ඉතින ජානාමි ස ඒව නිදනං යාති කීලෝත්පාටීව වානරහ නේද? බලන්නකො අපිට හම්බ වෙන ජනප්‍රිය සාහිත්‍ය කෘතිවල හම්බ වෙන පාඨ කීපයකින් තමයි අපිට මේ නිදර්ශන දක්වලා තියෙන්නේ. කොහොමද අපි දැන් මේ ටික විසන්ධි කරන්නේ? අපිට කරන්න තියෙන්නේ ඒස සහ ස කියන තැන්වල තියෙන ස්වરૂපය හඳුනගෙන ඒ ටිකට විසර්ගය එකතු කරගෙන යන්නයි තියෙන්නේ. ඒසහ තේ නේද? ඒස තේ කියන එක කොහොමද විසන්ධි අපි විසන්ධි කරන්න තියෙන්නේ? ඒස තේ කියන එක ඒසක් තේ. තත ස මයෝක්ත බලන්න හැම තැනකම ව්‍යංජනේ තියෙනවද කියලා. සක් මයෝක්තක් නේද? ස භූපතේර් කියන තැන සක් භූපතේ. අන්න එතකොට තවත් තියෙනවා සංදි පද. මයා උක්ත ඊපස්සේ භූපතේ දෝස
නේද? එතකොට අපිට හම්බ වෙන්නේ සක්කේසක් විතරක් නෙමෙයි. තවත් අපිට විසන්ධි පද ඒ කියන්නේ විසර්ග සංධියට අදාළ තවත් සංධි හම්බ වෙනවා සංධි පද. බෝපතේ දෝසක් නේද? දෝසෝ න කියන තැනක් තියෙන්නේ විසර්ග සංධියේනේ. දෝසක් න කියලා අපිට එතනත් විසන්ධි කරන්න පුළුවන්. සක් මාතුල නේද? ඊට පස්සේ මාතුලක් අපි කියලා අපිට එතන සංධි පද දෙකක් විසන්ධි කරන්න පුළුවන්. බලන්න ඊට පස්සේ ඒ සක් කලු తත්‍රණ ගච්ඡති. ඒ සක් කලු. ඒ සක් සොයන් නේද? එහෙම විසන්ධි කරන්න පුළුවන්. ඊට පස්සේ සොයන් ඒව ආත්මානං කියලා අපිට සංධි පද තුනක් අපිට එතන හම්බ වෙනවා. ඊළඟට බලන්න හත්වෙනි එකේ කින්තු ඒසක් කුත්‍ර නේද? ඒසක් කුත්‍ර ගතවාං ඉතින ජානාමි. ඒව කියන එක සක් ඒව නිදනං යාති කීලෝත්පාටීව නේද? කීලෝත්පාටි ඉව වානරක්. මෙතන තියෙන්නේ ස්වර සංධියට අයිති ස්වර ප්‍රභේදයට අයිති සංධි වර්ගය. ඒතර ඒ විදිහට අපිට මේ වාක්‍ය ටික පුළුවන් විසන්ධි කරන වාක්‍යවල තියෙන සංධි පද ටික. සංධි පද ටික. හරි. අපි යම් තව පියවරක් ඉදිරියට බලන්න. අපිට දැන් තියෙනවා විසර්ගයට වෙන තවත් අලුත් සිදුවීමක්. අපි දැන් කතා කරේ විසර්ගයේ ලෝපස් වීම ගැන කතා කරා. විසර්ගයට රයන්න ආදේශ වීම ගැන කතා කළා. නේද? රකාරය ආදේශ වීම ගැන කතා කළා. ඒ වගේ ක්‍රම කීපයක් ගැන කතා කළා. දැන් මේ කතා කරන්නේ අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන සයනු විශේෂයෙන් මූර්ධජස, තාලුජස සහ දන්තජස විසර්ගයට ආදේශ වෙනවා. ඒ විසර්ගයට ආදේශ වීමේදී බලපවත්වනවා විශේෂ කාරණා ටිකක්. අප මුලින් සිහිපත් කළා පෙර දවසක පෙර පාඩමකදී විශේෂයෙන්ම විසර්ගයට සකාරය ආදේශ වීමේදී පර අක්ෂරය හැටියට තියෙන අකුරේ උත්පත්ති ස්ථානය ගැන අපි සැලකිලිමත් වෙනවයි කියලා. මම හිතන්නේ පොඩි හාමුදුරන්ට මතක ඇති. බලන්න අපිට තියෙනවා විසර්ගයේ තියෙනවා නම් පූර්වාක්ෂරය හැටියට පෙර අකුර හැටියට පූර්වාක්ෂරය හැටියට විසර්ගයේ තියෙනකොට පර අක්ෂරය හැටියට මෙන්න මේ අකුරු තුනෙන් එකක් තියෙනවා නම් නේද? චාචස කියන අකුරු තුනෙන් එකක් තියෙනවා නම් මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ සයනු මේ අකුරු තුන තියෙන වෙලාවට විශේෂයෙන් හැබැයි මතක තියාගන්න ඕනේ මෙන්න මේක මෙතන දෝෂයක් තියෙන මේ සයන නෙමෙයි තාලුජ ස තමයි එතෙන් එන්න ඕනේ. තාලුජ ස නේද? තාලුජ ස තාලුජස මෙතෙන්ද එන්න ඕනේ මූර්ජ දන්තජස. මෙන්න මේ සයනු දෙක මාරු වෙන්නට ඕනේ. ඔබගේ පෙළ පොතේ එහෙම දෝෂයක් තියෙනවා නම් ඔබ නිවැරදි කරගත යුතුයි. ඒතර කොහොමද වෙන්නේ? චාච ස කියන මෙන්න මේ අකුරු තුන තියෙනවා නම් විසර්ගයට ආදේශ වෙන්නේ මොකද්ද? තාලුජ ස. ඒ කියන්නේ මේ අකුරු තුනේම උත්පත්ති ස්ථානය මොකද්ද? තාලුජ නේද? තාලුජ. ඊට ටාට ස කියන මෙන්න මේ අකුරු තුන මූර්ධජ අකුරු තුන. මේ අකුරු තුන තියෙනවා නම් විසර්ගයට පස්සේ පර අකුර හැටියට විසර්ගයට ආදේශ වෙන්නේ මූර්ධජ ස අකුර. ඊට පස්සේ තාත ස දන්තජ ස අකුරු තුන තියෙනවා නම් පර අක්ෂරයේ හැටියට විසර්ගයට එවිට ආදේශ වෙන්නේ දන්තජ ස අකුර. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ සයනු තුන විසර්ගයට ආදේශ වෙනවා. ආදේශ වෙන්නේ අක්ෂර උත්පත්ති ස්ථානයේ. අක්ෂර උත්පත්ති ස්ථානයේ මුල් කරගෙන තමයි මේ හට ගැනීම මේ ආදේශ වීම සිදු වෙන්නේ. බලන්න උදාහරණයක් තියෙනවා. පළවෙනි එකට නේද? චාච ස කියන අකුරු තුන තිබ්බහම පසු අකුර හැටියට. දැන් මෙතන තියෙන ච අකුර නේද? ච අකුර කියන්නේ ඔන්න ච අකුර තියෙන තාලුජයි. විසර්ගයේ තියෙනවා ඊට කලින්. මොකද වෙන්නේ? එතකොට තාලුජස ආදේශ වෙනවා. තාලුජස ආදේශ වෙනවා. මේ වගේ. ඔන්න බලන්න. ඒක වෙලා එකතු වෙලා තියෙනවා තතස්ච කියලා සංදි වෙලා තියෙනවා. තතස්ච කියලා සංදි වෙලා තියෙනවා. එතකොට ඔන්න මේ විදිහට ඔන්න ඔබට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මෝදජස ආදේශ වීම සඳහා උදාහරණයක් තියෙනවා. මොකද්ද?
මුනි කියලා අපි විසර්ගයේ තියෙනවා පර අකුර හැටියට තියෙන මූර්ධජ ස. මූර්ධජ ස තියෙන වෙලාවට විසර්ගයට එන්න ඕනේ මොකද්ද? අන්න මූර්ධජ ස. මූර්ධජ ස ආදේශ වෙලා. මොකද වෙලා තියෙන්නේ? මුනි ෂෂ්ඨ කියලා හැදිලා තියෙනවා. මුනි ෂෂ්ඨ. මෙතන හදාගන්න ඔබ මෙතන තියෙන දෝෂය මෙන්න මෙතෙන් එන්නට ඕනේ මුනිස් ෂෂ්ඨක් නේද? මුනිස් ෂෂ්ඨ. ෂෂ්ඨක් තියෙනවා මෙතන විසර්ගයට එන සයන්න මෙතෙන් ආවිලා නැහැ. නිසා මුනිස් ෂෂ්ඨක් කියලා එකත් හදාගන්න. ඔබේ පෙළ පොතේත් මේ දෝෂය ඇති. මේ දෝෂය නිවැරදි කරගන්න. මුනිස් ෂෂ්ඨ. ඊට පස්සේ ඔන්න අපිට තියෙන දන්තජ සයනට පැමිණීම සම්බන්ධයෙන් ඔන්න උදාහරණයක් ඉතක් තතක් නේද? විසර්ගයට ඔන්න ඇවිල්ලා තියෙනවා මේක දන්තජ ස. දන්තජ ස ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් මොකද දන්තජ ස එන්නේ? තයන්න දන්තජ අකුරක් නිසා තමයි විසර්ගයට දන්තජ ස ආදේශ වෙන්නේ. එහෙම ඇවිල්ලා තමයි ඉතක් කියන එක ඉතස් වෙලා තතක් කියලා මෙතන සංදී පදය නිර්මාණය වෙන්නේ ඉතස් තතක් කියලා. ඉතස් තතක් කියලා. හරි අපි යන් මේ කියන කාරණා ටිකත් එක්ක සයන තුනේ කොහොමද අපි ප්‍රායෝගිකව අපිට හම්බ වෙන්නේ කියලා වාක්‍ය තුල. මගෙත් එක්ක පොඩි හම්දුරනේ මේ ටික කියවමු. යටින් ඉරියැඳි පද විසන්ධි කරන්න තමයි අපිට පැවරෙන කාර්යභාරය වෙන්නේ. මගෙත් එකට ඉස්සල්ලාම වාක්‍ය ටික කියවලා සංදි පද ටික අපි හඳුනගෙන ඉමු. ඒකස් චන්ද්‍රස් තමෝ හන්ති නද්‍යස්ච නාර්යස්ච සද්රු ප්‍රභාවාස්තුල්යානි කූලානි කුලානිතාසාම් සිවාස්තේ පන්තානක් සන්තු අන්නේද්‍යොස් තං සාර්ථවාහං මිත්‍යාහු වචස් තත්‍ර ප්‍රයෝක්තව්‍යං යතෝක්තං ලබතේ පලම් දයාශ්ච නාගාශ්ච වහන්ති චෝදිතා න ත්වං භූයාස්තෝසයිස්යාමි මයා සුගුප්ත මන්ත්‍රස්තව නියෝදිතः අන්‍යතා සුප්‍රසාදස්චේති අත තස්මින් ගතේ චතුර කස්චින් තයාමාස. ඔන්න අපි වාක්‍ය ටික අපි උච්චාරණය කළා. බලන්න මේකේ තියෙන ඉරි ගහලා තියෙන පද ටික අපි වෙන් කරලා බලමු, විසන්ධි කරමු. ඒකස් චන්ද්‍රා නේද? ඒකස් චන්ද්‍රා කියන එක අපි ගමු. ඔන්න පළවෙනි සංදි පදය. ඒකක් චන්ද්‍රා. ඔන්න පළවෙනි සංදි පදේ විසන්ධි කරන්නේ ඒකක් චන්ද්‍රා කියලා. මොකද වෙලා තියෙන්නේ? චන්ද්‍රා වෙලා තියෙන්නේ ඡයන්න මේ පැත්තේ තියෙනවා. ඡයන්න මේ පැත්තේ තියෙනකොට මොන අකුරක්ද ඡයන්න කියන්නේ? තාලුජ අකුරක්. තාලුජ අකුරක් නම් මෙන්න මේ විසර්ගයට ආදේශ වෙන්න ඕනේ මොකක්ද? විසර්ගයට ආදේශ වෙන්න ඕනේ තාලුජ ස නේද? එතකොට මොකද වෙලා තියෙන්නේ? අන්න බලන්න ඒකස් චන්ද්‍රා තාලුජ සයන් ආදේශ වෙලා. ඒකස් චන්ද්‍රා. එහෙනම් ඔන්න පැහැදිලි පොඩි හඳුන කොහොමද ඔන්න වෙලා තියෙන්නේ පළවෙනි සංදි පදේ කියලා. අපි බලමු දෙවෙනි සංදි පදය. බලන්න එතන තියෙන චන්ද්‍රා තම නේද? චන්ද්‍රා තම. චන්ද්‍රා තම. බලන්න එතන මොකද වෙලා තියෙන්නේ? ඔන්න මෙතන තියෙන්නේ තයන්න. තයන්න කියන්නේ මොකද්ද? තයන්න කියන්නේ දන්තජයි. එතකොට දන්තජ මේ තයන්නට මෙතන විසර්ගයේ නිසා මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ඔන්න තාලුජ ස ආදේශ වෙලා තියෙන්න ඕනේ. චන්ද්‍රස් තම නේද? බලන්න ඇවිල්ලා තියෙන දන්තජ සයන්න අන්න චන්ද්‍රස් තමෝ නේද? චන්ද්‍රස් තමෝ. එතකොට පොඩි හාමුදුරුවෝ තව පැහැදිලි එතන තියෙනවා අපි මීට පෙර කතා කරපු සංදි වර්ගය.
තමක් හන්ති ව්‍යංජනයක් තියෙන වෙලාවට නේද? විශේෂයෙන්ම ගෝසාකුරා. ගෝසාකුරක් තියෙන වෙලාවට ඊට පෙර තියෙන විසර්ගයට මොකද වෙන්නේ? ඌ ආදේශ වෙනවා. ඌ ආදේශ වෙලා ඊට කලින් තියෙන අයන්නත් එක්ක එකට එකතු වෙලා ඒක ඕ බවටපත් වෙනවා. එතකොට එහෙම තමයි තමෝ කියන පදය හැදිලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ උදාහරණ සහිතව, නිදර්ශන සහිතව අපේ පොඩි හාමුදුරුවෝ සාකච්ඡා කරලා තියෙන නිසා මේ වෙලාවේ ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් පළවෙනි වාක්‍ය තුල තියෙන ඔන්න සංදි පද දෙකක් අපි කතා කළා. දෙවෙනි වාක්‍ය තුල තියෙන සංදි පද ටික අපි කතා කරමු. බලන්න නද්‍යස්ච නාර්යස්ච කියලා. ඒ දෙකම සංදි පද දෙක. අපි නද්‍යස්ච කියන එක ගමු. නද්‍යක් නේද? නද්‍යස්ච මෙතන වෙන්න ඕන ආදේශය මොකද්ද? ඔන්න තාලුජ ස තමයි ආදේශ වෙන්න ඕනේ. නේද? නද්‍යස්ච වෙලා තියෙනව නේද? විසන්දි. එතකොට විසන්දි වෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ නාර්යස්ච. නාර්යස්ච කියන තැනත් එහෙම්මමයි නේද? නාර්යස්ච. නාර්ය. නේද? ඡයන්න තියෙනවා කියන්නේ ආදේශ වෙන්න ඕනේ තාලුජ ස. ඊට පස්සේ තියෙනවා සද්රුක් ප්‍රභාවාස් අන්න ප්‍රභාවාස් තුල්යානි ප්‍රභාවාහ තුල්යානි නේද? විසන්දිය. ප්‍රභාවාහ තුල්යානි. ප්‍රභාවාහ තුල්යානි. එතකොට ප්‍රභාවාහ තුල්යානි කියන තැන මොකද වෙලා තියෙන්නේ? තයන්න තියෙන්නේ දන්තජයි විසර්ගයට. ඒ නිසා මොකද වෙන්නේ? දන්තජ සයන්න ආදේශ වෙනවා. දන්තජ සයන්න ආදේශ වෙනවා. එහෙම තමයි ප්‍රභාවාස් තුල්යානි කියලා ඔන්න සංදි පදේ තියෙන්නේ. එතකොට අන්න පොතේ මේකේ ඉරි ගහන්න අමතක වෙලා වාක්‍යේ ඉරි ගහන්න ඕනේ සිවාස්තේ කියන තැනට. කියන්නේ පළවෙනි වචනෙට. බලන්න අපි පළවෙනි වචනේ බලමු. සිවාස්තේ. සිවා තේ නේද? එතකොට මොකද වෙන්නේ? දන්තජ තයන්න මේ පැත්තේ දන්තජයි. ඒ නිසා විසර්ගයට එන්න ඕනේ දන්තජ ස නේද? එහෙම ඇවිල්ලා සිවාස්තේ කියලා බලන්න දන්තජ ස ඇවිල්ලා ඔන්න සංදි වෙලා තියෙන සංදි පදේ. විසන්දි කරන්න ඕනේ කොහොමද? සිවාස්තේ කියලා. හරි. අපි බලමු හතරවෙනි වාක්‍යයේ තියෙන සංදි පද ටික. අන්න පළවෙනි මේක අන්නේද්‍යොස්. අන්නේද්‍යොස් තං කියන එක විසන්දි කරාම කොහොමද? අන්නේද්‍යොක් තං නේද? විසන්දි එන්න ඕනේ මෙහෙමයි. එතකොට මෙතන තියෙන්න ඕනේ සයන්න මොකද්ද? දන්තජ සයන්න නේද? දන්තජ සයන්න තියෙනවා නේද? මොකද හේතුව? මේ පැත්තේ පරාකුර හැටියට තියෙන තයන්න දන්තජ නිසා තමයි ඒ තයන්න තියෙන හැම මොහොතකම එන්න ඕනේ විසර්ගයට දන්තජ ස. ඊට පස්සේ බලන්න ආපහු පස්වෙනි වාක්‍යයේ තියෙන වචස් తත්‍ර නේද? ඒ විදිහමයිනේ. වචක් తත්‍ර නේද? ඒකෙත් තයන්න තියෙන්නේ. එහෙනම් විසර්ගයට එන්න ඕනේ අන්න වචස් తත්‍ර දන්තජ සයන්න. ප්‍රයෝක්තව්‍යං යතෝක්තං ලබතේ පලං. බලන්න 6 වෙනි එකේ දයාශ්ච නාගාශ්ච. දයාශ්ච නාගාශ්ච මොකද වෙන්නේ? දෙකේම වෙන්නේ තාලුජ සයන්න. දයා ච නේද? ඒකටම අදාළ එකම විදිහට නාගාශ්ච. නාගාශ්ච යන්න තියෙන හින්දා මොකද්ද වෙලා තියෙන්නේ? තාලුජ ස ආදේශ වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ 7 වෙනි එක න ත්වාං භූයස්තෝස ඉස්යාමි. මොකද්ද එතකොට සංදිපදේ? භූයස්තෝය තෝස ඉස්යාමි. එතකොට එතන බලන්න භූයස්
භූයක් තෝසයිස්යාමි නේද විසන්ධි පදේ. තෝසයිස්යාමි. එතකොට එතනත් අයන්න තියෙනවා පසු අක්ෂරයේ හැටියට පරාක්ෂරයේ හැටියට. ඒ නිසා විසර්ගයට මොකද වෙලා තියෙන්නේ? ආදේශ වෙලා තියෙනවා අන්න දන්තජ ස. ඊළඟට බලමු අපි 8 වෙනි වාක්‍යය මයා සුගුප්ත මන්ත්‍රස්තව. අන්න මන්ත්‍රස්තව කියන වචනේ නේද? මන්ත්‍රස්තව කියලා තමයි විසන්ධි වෙන්නේ. ඒකෙත් තියෙන්නේ තයන්නමයි නේද? එකම විදිහේ නිසා ගොඩාක් උදාහරණ එකම විදිහෙන් තියෙන නිසා අපේ පොඩි හඳුන්ට අමාරු නෑ. බලන්න 9 වෙනි වාක්‍යය අන්‍යතා සුප්‍රසාදස්චේති. අන්න සුප්‍රසාදස්චේති නේද? කොහොමද විසන්ධි වෙන්නේ? ප්‍රසාදස්චේති. ප්‍රසාදස්චේති. එතකොට 10 වෙනි එක තස්මින් ගතේ චතුරකස් නේද? චතුරකස් චින්තයාමාස. කොහොමද විසන්ධි වෙන්නේ? කොහොමද? චතුරක චින්තයාමාස. චතුරක චින්තයාමාස. එතන මොකද වෙලා තියෙන්නේ? අන්න තාලුජ්‍ය සයන්න එතනත් ආදේශ වෙලා තියෙන හේතුව දෙවෙනි වාක්‍යයේ දෙවෙනි වචනයේ පළමු අකුර එහෙම නැත්නම් පරාක්ෂරය තාලුජ අකුරක් වීම ච අකුර වීම. හරි. පොඩි හඳුරෝ එහෙනම් දැන් මේ කියුලින් අපි ඉගෙන ගත්තේ මොකද්ද? තාලුජ සයන්නත් මූර්ධජ සයන්නත් දන්තජ සයන්නත් කොහොමද විසර්ගයට ආදේශ වෙන්නේ? මොන වගේ පරිසරයක තිබුණාමද විසර්ගයට මේ සයන තුන ආදේශ වෙන්නේ කියලා තමයි අපේ පොඩි හාමුදුරුවෝ ඉගෙන ගත්තේ. හරි. අපි එහෙනම් ඒ දැනුමත් තියාගෙන අපි යන් ඊළඟ අදියරට අපිට තවත් තියෙනවා විසර්ග සංධියේදී විශේෂ වූ කාරණාවක් මේකත් අපිට නිරන්තරයෙන් හමු වෙනවා. නිරන්තරයෙන් අපි අවධානය යොමු කළ යුතුව තියෙනවා. බලන්නකෝ අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම වචන තුනක්. බෝක් බගෝක් අගෝක්. මොනවද? බෝක් බගෝක් අගෝක්. මෙන්න මේ වචන තුන අපි විශේෂයෙන්ම ආමන්ත්‍රණාර්ථයේ වගේ යෙදෙන පද ටිකක් තමයි මේ බෝක් බගෝක් අගෝක් කියන පද තුන. ඉතින් මේ පද තුන අපිට හම්බ වුණාම මේ පද තුනෙන් පස්සේ මේ පද තුනේම තියෙනවා විසර්ගය. මේ පද තුනේම විසර්ගය තියෙනවා. හැබැයි පද තුනේම තියෙන විසර්ගයට පස්සේ මේ පද තුන යෙදුනට පස්සේ පසුව තියෙනවනම් අබ ප්‍රත්‍යාහාරය. අබ ප්‍රත්‍යාහාරය කියන්නේ සියලුම ස්වර ටික ඊටසේ 6 වරල ඥනනම ජඩදගබ කියලා මේ විදිය ඔබ දන්නවා ප්‍රත්‍යාහාර ක්‍රමවේදයට අකුරු ටික. මෙන්න මේ ප්‍රත්‍යාහාර ක්‍රමයට අබ ප්‍රත්‍යාහාරයේ යෙදිලා තියෙනවනම් අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ? මෙන්න මේ පද තුනේ තියෙන විසර්ගය මේ පද තුනේ විසර්ගය ලෝපස් වෙනවා. ලෝපස් වීම සිද්ධ වෙනවා. බලන්න උදාහරණයක්. ඔන්න විසන්ධිය මොකද්ද? බෝක් ඒති නේද? ඒ කියන්නේ ස්වරයක් තියෙනවා පසු අක්ෂරයේ හැටියට. වෙන්නේ මොකද? බෝ ඒති නේද? බගෝක් නමස්තේ. අබ ප්‍රත්‍යාහාරයේ තියෙන්නේ ඥනනම. ඒ කියන්නේ අනුනාසික අකුරු ටික නේද? අනුනාසික අකුරු ටික තියෙනවා නම් ඒ කියන්නේ වර්ගාන්ත අකුරු ටික තියෙනවා නම් ඒත් මේක වළංගුයි. බගෝක් කියන එකේ විසර්ගය ලෝපස් වෙනවා නේද? බගෝ නමස්තේ. ඊටසේ අගෝක් යාති. බලන්න අගෝ යාති මොකද වෙලා තියෙන්නේ? 6 වරල නේද? අබ ප්‍රත්‍යාහාරයේ පටන් ගන්න ව්‍යංජන ටික 6 වරල කියලා. එතකොට ඔන්න යයන්නක් තියෙනවා. අගෝක් යාති. ඔන්න ඒකෙදිත් විසර්ගය ලෝපස් වෙනවා අගෝ යාති කියලා. එහෙනම් ඔන්න දැන් ඒ කියපු ක්‍රමවේදයට අනුව අපිට තව පුංචි වැඩක් ඔන්න දීලා තියෙනවා. මොනවද? සංධි කරන්න. හරිම ලේසි. සංධි කරන්න නේද? බලන්න අන්තක් අස්ති. මෙන්න මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. දැන් මෙන්න මේ බෝක් බගෝක් අගෝක් කියන වගේ
ඒකට සමාන අර්ථ සපේන ඒකට ආදේශ ඒකට සමාන වෙච්ච එහෙම නැත්නම් ඒහා යෙදුණු තවත් පද ටිකක් තියෙනවා. විශේෂයෙන්ම අන්තః ප්‍රාතಃ පුනః වගේ පද මෙහිදී අපි සැලකිල්ලට ගන්නවා. බලන්න මේදිත් එහෙමයි අන්තః අස්ති. අන්තః අස්ති කියන එක අන්ත අස්ති කියලා අපිට සංදි කරන්න පුළුවන්. මෙහිදී විශේෂ මේත් මතක තියාගන්න ඕනේ අපි අර මුලින්ම කතා කරා. මුලින්ම කතා කළා අයනු දෙකක් අතරේ තියෙන නේද? අයනු දෙකක් අතරේ තියෙන විසර්ගයට අපි කිව්වා රකාරයක් ආදේශ වෙනවයි කියලා. අන්න ඒ ක්‍රමයෙන් මෙතන තියෙනවා අපි පෙර කතා කරපු විසර්ග සංදියට අයිති නොඑක් ඒ කියන්නේ හැම ක්‍රමයකටම අයිති වගේ පද අපිට දීලා තියෙනවා සංදි කරලා පෙන්නන්න කියලා. එහෙම ගත්තම අපිට මේ පළවෙනි පදයේ පළවෙනි වාක්‍ය අපිට කොහොමද මේක සංදි කරන්න පුළුවන්? අන්ත රස්ති නේද? මේක සංදි වෙන්නේ අන්තරස්ති කියලා. කොහොමද අන්තරස්ති උනේ? අන්තః අස්ති කියන පද දෙකේ මෙතන විසර්ගය තියෙන තැන పూర్ව අක්ෂරය හැටියට විසර්ගයේ තියෙනවා. විසර්ගයට කලිනුත් අයන්න තියෙනවා. විසර්ගයට පස්සෙත් පරාක්ෂරය හැටියටත් අයන්න තියෙනවා. එහෙම තැන්වලදී මොකද වෙන්නේ? ඒ අයන්නට ආදේශ වෙනවා රකාරය. බලන්න ප්‍රාතः ආසහ. එතනත් එහෙමයි. මොකද වෙලා තියෙන්නේ? විසර්ගයට කලින් අයන්න තියෙනවා. විසර්ගයට පස්සෙත් ආයන්න තියෙනවා. එතකොට කොහොමද මේක සංදි වෙන්නේ? රයන්න ආදේශ වෙලා ප්‍රාතරාසක් නේද? ප්‍රාතරාසහ කියලායි සංදි වෙන්නේ. මොකද විසර්ගයට රයන්න ආදේශ වීම නිසා. ප්‍රාතරාසක් කියන්නේ උදෑසන ආහාරට නේද? අන්තක් ආගතක් කොහොමද වෙන්නේ? අන්න අන්තරාගතක්. අන්තරාගතක්. ඊට පස්සේ පුනක් උදයක් කොහොමද කියන්නේ? පුනක් උදයක් එතනත් වෙන්නේ මොකද්ද? විසර්ගයට රයන්න ආදේශ වීම සිද්ධ වෙනවා නේද? ස්වර සහ ഘോഷ අකුරු දෙකම බලපානවානේ. එතකොට මේක මොකද්ද? පුනරුදයක්. අපිට නිරන්තරයෙන් හම්බෙන වචනයක්. පුනරුදයක් නේද? ඊටසේ අන්තග්ගතක් කොහොමද වෙන්නේ? ඒකෙන් තමයි අන්තර්ගත නේද? අන්තග්ගත විසර්ගයට රයන්න ආදේශ වීම වෙනවා. අන්තර්ගත. ඊටසේ අවසානයේ 6 වෙනි එක බලන්න පුනః භව කොහොමද වෙන්නේ? පුනଃ භව කියන එක අන්න විසර්ගයට ආදේශ වෙනවා රකාරංශය. හැදෙන වචනය කොහොමද සංදි වුණාට පස්සේ? පුනර්භව නේද? පුනර්භව. අන්න පුනර්භව. බලන්නකො අන්තක් අස්ති අන්තරස්ති පාතක් ආස ප්‍රාතරාස අන්තක් ආගතක් අන්තරාගත පුනක් උදයක් පුනරුදයක් අන්තක් ගතක් අන්තර්ගත පුනః භව පුනර්භව. ඉතින් අපිට නිරන්තරයෙන් හමු වෙන සංදි ක්‍රමවේදයක් තමයි අපිට අහලා හුරු පුරුදු හොඳ පද ටික. ඒ නිසා මේක නිරන්තරයෙන් පාවිච්චි වෙන සංදි ක්‍රමවේදයක්. අපේ පොඩි හාමුදුරුවෝ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. අපි බලමු තව ක්‍රමවේදයක්. ඔන්න අපිට මුලින්ම දීලා මේ තියෙන ඔන්න බලන්න. විසර්ගයට රයන්න ආදේශ වුණාම එහෙම නැත්නම් එහෙම නැත්නම් රකාරය ආදේශ වුණාට පස්සේ පරව තියෙන රකාරය ඇතනම් ඒ කියන්නේ විසර්ගයට රකාරය ආදේශ වෙනවා. ඒ විසර්ගයට රකාරය ආදේශ වුණාට පස්සේ පරාක්ෂරය හැටියට තියෙන්නේ රයන්නක්ම නම් රකාරයක්ම නම් මොකද වෙන්නේ? එම රකාරය ලොප් වෙනවා. දෙවෙනියට තියෙන පර අක්ෂරය හැටියට තියෙන රකාරය ලොප් වෙනවා.
ලොප් වීම විතරක් නෙමෙයි. ඊට පෙර සිටි ස්වරය දීර්ඝ වෙනවා. අර රකාරයට කලින් අපි ආදේශ කරගන්න රකාරයට කලින් තියෙනවා නම් ස්වරයක් අන්නේ ස්වරය දීර්ඝ වෙනවා. බලන්නකො උදාහරණයක් අපේ පොඩි හාමුදුරලට තේරෙන්න. ඔන්න උදාහරණයක් තියෙනවා පුනක්‍රමතේ. හොඳේ පුනක්‍රමතේ. බලන්න පුනක්‍රමතේ කියලා තියෙනකොට මොකද වෙන්නේ? අයන්න තියෙනවා පුනක් කියන තැන අපි නයන්න හැදෙන්නේ අල් නයන්නයි අයන්න එකතු වෙලා ඔන්න ඒක වෙන් කරලා තියෙනවා අයන්න. ඊට පස්සේ විසර්ගයක් තියෙනවා විසර්ගයත් ඔන්න වෙන් කරලා තියෙනවා රමතේ කියන එකේ රයන්නෙන් තමයි පදේ පටන් ගන්නෙ. පුන් මෙතන මොකද වෙන්නේ? විසර්ගයට ඔන්න රකාරය ආදේශ කරලා තියෙනවා. මොකද දැන් ආදේශ කරාට පස්සේ වෙනවා කියන්නේ ඔන්න රකාට පස්සේ තියෙන මෙන්න මේ රමතේ කියන එකේ ඔන්න තියෙන රයන්න. ඒක මොකද අර රයන්නයි අමතේ ඔන්න කඩලා තියෙනවා. ඔන්න මෙයා ලොප් කරලා තියෙනවා. ලොප් කිරීම කරලා තියෙනවා. පස්සේ තියෙන රකාරය. ලොප් කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා රයන්නට කලින් ස්වරය. රයන්නට කලින් තියෙන ස්වරය දීර්ඝ වෙනවා. දීර්ඝ වීම සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අයන්න ආ වෙනවා. අයන්න ආ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අවසානයේදී එහෙම වෙලා මේ පද එකතු වෙනවා. පුන් ආ පුනා වෙනවා. ර අමතේ රමතේ වෙනවා. පුනා රමතේ කියලා මේක සංදි වෙනවා එකතු වෙනවා. ඔන්න එහෙනම් ඒ කියන ක්‍රමවේදයට අදාළවත් අපිට දීලා තියෙනවා මොකද්ද? උදාහරණ කීපයක්. බලන්න අපේ හුරුවට අපි මේ ටික විසන්ධි කරමු. ඔන්න කපි රසං කොහොමද විසන්ධි කරන්නේ? කපි රසං කපි අපි මෙහෙම ලියමු. කපික් රසං නේද? කපික් රසං තමයි කපි රසං කියලා සංදි වෙන්නේ. කපික් රසං කපි රසං කියලා සංදි වෙනවා. බලන්න හරි රත්ත්‍ය කොහොමද විසන්දි වෙන්නේ? හරි හරික් රත්ත්‍යා නේද? හරික් රත්ත්‍යා තමයි හරි රත්ත්‍යා කියලා ඔන්න සංදි වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා භානු රමතේ කියන එක කොහොමද වෙන්නේ? බානුක් රමතේ නේද? බානු රමතේ කියලා ඔන්න සංදි වෙනවා. බලන්න හැමතැනකම වෙලා තියෙන එකම දේ නේද? විසර්ගයේ ලොප් වෙලා තියෙනවා. කලින් ස්වරය දීර්ඝ වෙලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි ඔන්න සිද්ධ වෙලා තියෙන්නේ. අවසානක බලන්න සාදු රාග කොහොමද සාදු රාග කියන එක වෙන්නේ? සාදුක් නේද? සාදුක් තන රාග සාදුක් රාග සාදු රාග කියලා ඔන්න විසන්ධි කරන්න වෙන්නේ. එතකොට ඔන්න පොඩි හාමුදුරනේ තවත් ක්‍රමවේදයක් අපේ පොඩි හාමුදුරලා ඉගෙන ගත්තා. දැන් මේ විසර්ග සංධියට අයිති ප්‍රභේද ගොඩාරියක් දැන් අපේ පොඩි හාමුදුරලා ඉගෙනගෙන තියෙන්නේ. ඒ විතර නෙමෙයි මේක පාවිච්චි වෙන නිරන්තරයෙන් බහුලව පාවිච්චි වෙන විසර්ග සංධි ක්‍රමවේදයන් තමයි අපේ පොඩි හාමුදුරලා දැන් ඉගෙන ගත්තේ. දැන් අපිට අවසාන වශයෙන් තව දීලා තියෙනවා මේ විසර්ග සංධිය හොඳට හුරු වෙන්න පුරුදු වෙන්න වාක්‍ය 10ක් නේද? වාක්‍ය 10ක් දීලා තියෙනවා. මේ වාක්‍ය 10 මොනවද කරන්න කියන්නේ? පහත උද්ෘතයන්හි විසර්ග සංධි පද තෝරලා ඒවා විසන්ධි කරන්න කියනවා. ඔන්න දැන් අපි බලමු අපේ කොයිතරම් අපේ දැනුම හොඳයිද? අපි දැන් කොයිතරම්නම් අපිට දැන් විසර්ග සංධිය පුළුවන්ද කියලා. නේද? විසර්ග සංධිය පුළුවන්ද කියලා අපි බලමු. මගෙත් එක්ක ඉස්සලා මේ වාක්‍ය ටික කියවමු. අකුලී නෝපි මූර්කෝපි භූපාලං යෝත්‍ර සේවතේ අපි සම්මාන හීනෝපිස සර්වත්‍ර ප්‍රපූජ්‍යතේ. අන්න දැන් අපි මේක මුලින්ම මොකද කරේ? මේකේ තියෙන ටික අපි බැලුවා නේද? මේකේ තියෙන සමාස පද ටික මේ සංධි පද ටික අපි වෙන් කළා. ඒ නිසා ඔන්න ඒක මං හිතන්නේ අපේ පොඩි හන්ට අවශ්‍යයි කියලා. අපි පාඩම් පටන් ගන්නකොටම අපි මේ කියන පාඩේ තියෙන සංධි පද ටික වෙන් කළා. හරි. එහෙනම් ඒකේ තියෙන විසර්ග පද ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපේ පොඩි හාමුදුරලා දන්නවා. බලමු ඊළඟ ටික කියවමු. දේව
ඒස මයා නීතः ස සංජීවකः සේසං සේසක් සර්වෝපි මුග ජනෝ දූරී භූතස් තිෂ්ඨති කරටකාහ කතමේතත් සෝ බ්‍රවීත් සුද්‍රෝ වා යදි වාන්‍යෝපේ චණ්ඩාලෝපේ ජටාදරः අන්න ඒ වාක්‍යයත් අපි මේ වෙනකොට අපි ඔන්න කතා කළා. මේකේ තියෙන සංධිපද ටිකත් අපිට දැන් පුළුවන්. දීක්ෂිතක් සිව මන්ත්‍රේන ස බස්මාංගී සිවෝ භවේත් තතච්ච හාහා මුසිතෝස්මි චිරකාලං ශ්‍රුතෝ මයා තවා පවාදා ආදිත්‍ය චන්ද්‍රාව නිලෝ නලස්ච ඉද්ධෞර් භූමි රාපෝ හෘදයං යමස්ච ආශ්ච රාත්‍රිශ්ච උභේච සන්දේ ධර්මශ්ච ජානාති නරස්ය වෘත්තම් අති ප්‍රසක්තයි පුරුසෛර් යතස්තා ක්‍රීඩන්ති කාකෛරිව ලූන පක්ෂයි අදෝ දුෂ්ටිර් වේදත් කෘත්වා පාපම් ප්‍රාප්තක් සභාං නරः තස්මාද්යත්නාත් පරිඥේයා චික්නෛරේතෛර් විචක්ෂණයි පූජ්‍යතේ යද පූජ්‍යෝපි යද ගම්යෝපි ගම්යතේ අර්ථේභ්‍යෝපි හි වෘද්ධේභ්‍යः සංවෘත්තේභ්‍යස් තතස්තතः කියලා ඔන්න අපිට තියෙනවා ශ්ලෝක පාඨ තියෙනවා උද්ෘත පාඨ තියෙනවා සාහිත්‍ය කෘති වලින් උපුටලා ගත්තු පාඨ ගොඩාරියක් අපිට තියෙනවා. අපි බලමු මේ ටිකේ තියෙන සංධිපද තෝරලා විසන්ධි කරන්න. අපි දැන් පළවෙනි එක අතහරිමු. අපි ඒකේ සම්පූර්ණයෙන් සිදු කරපු නිසා මේ කාර්යය. බලන්න දෙවෙනි එක දේව ඒස මයානීතක් නේද? ස සංජීවක සේසක් සර්වෝපි මෘග ජනෝ දූරීභූත තිෂ්ඨති දූරීභූතස් තිෂ්ඨති කරටක ආහ කත මේතස්සෝ බ්‍රවීත් සුද්‍රෝවා මේක දැන් අපි කලින් කතා කරපු නිසා අපේ පොඩි හඳුනේ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු ඊළඟ පේලිය සිවමන් ස බස්මංගී සිවෝ භවේත් තතස්ච හහ මුසිතෝස්මි චිරකාලං ශ්‍රුතෝ මයා නේද ආදිත්‍ය චන්ද්‍රාව නිලෝ නලස්ච දහෞර් භූමි රාපෝ හෘදයං යමස්ච අහස්ච රාත්‍රිශ්ච සන්දේ ධර්මස්ච නරස්ය වෘත්තම් අති ප්‍රසක්තයි පුරුසෛර් යතස්තා ක්‍රීඩන්ති කාකෛරිව ලූන පක්ෂයි අදෝ දෘෂ්ටිර් වේදත් කෘත්වා පාපම් ප්‍රාප්තස් සභාං නරः තස්මාද් යත්නාත් පරිඥේයාස් චික්නෛර් රේතෛර් විචක්ෂණයි පූජ්‍යතේ අද පූජ්‍යෝපි යද ගම්යෝපි ගම්යතේ අර්ථේභ්‍යෝපි හි වෘද්ධේභ්‍යः සංවෘතේභ්‍යස් තතස්තතः ඔන්න අපි සංධිපද ටික තේරුවා නේද? සංධිපද තේරුවා. දැන් අපි බලමු විසන්ධි කරන්න තියෙන්නේ. අපි විසන්ධි කරගෙන යන්න දැන්. ඒස මයානේත කොහොමද අපි කිව්වා ඒසක් සක් කියන දෙක ගත්තාම ව්‍යංජනයක් තියෙනවා නම් ඊට පෙර තියෙන ඒ ශබ්දවල තියෙන දේ ඒසක් ඒස සක් කියන මේ පද දෙකේ තියෙන විසර්ගය ලෝපස් වෙනවා. ඒ නිසා මෙතන වෙන්නේ මොකද්ද? විසන්ධි කරද්දී ඒසක් මයානේත සක් සංජීවක නේද? සක් සංජීවක. මෙතන කොහොමද සර්වේපි නේද? සර්වෝපි තියෙන්නේ. සර්ව අපි තමයි සර්වෝපි වෙන්නේ. මෘග ජනක් දූරීභූත. මෘග ජනක් දූරීභූත. ඊට පස්සේ මෙතන කොහොමද විසන්දෙන්නේ? දූරීභූතක් තිෂ්ඨති. දූරීභූතක් තිෂ්ඨති.
ඊළඟට කොහමද? කරටකක් ආහ. කරටකක් ආහ. ඊළඟස්සේ සෝ බ්‍රවීත් කියන එක කොහමද? සහ අබ්‍රවීත් නේද? සහ අබ්‍රවීත්. සහ අබ්‍රවීත්. ඊට පස්සේ බලන්න අපි මේ පේලිය අතෑරියා. ඊළඟට දේක්ෂිතක් සිව මන්ත්‍රේන සහ නේද? සහ බස්මාංගී. සහ බස්මාංගී සිවෝ භවේත්. බලන්න ඊළඟට 6 වෙනි එක තතක් ච නේද? තතක් ච. ඊළඟට මුසිතෝ අස්මි. මුසිතක් අස්මි. මුසිතක් අස්මි. ඊට ශ්‍රුතක් ශ්‍රුතෝ මයා කියන එක ශ්‍රුතක් මයා. බලන්න මෙතන චන්ද්‍රාව නිලෝ අනිලක් අනලක් නේද? අනිලක් අනලක්. අනලක් ච සංධිපද දෙකක් තියෙනවා. අනිලක් අනලක්. අනලක් ච. ඊට පස්සේ ඉද්‍යව භූමි නේද? භූමි ඉද්‍යව භූමි. ඊට පස්සේ භූමි ආප. ආප හෘදය. මෙතන තියෙනවා සංධිපද තුනක්. සංධිපද තුනක්. ඉද්‍යව භූමි. භූමි ආප. ආප හෘදයන් කියන. ඊට පස්සේ යම ච. අහක් ච නේද? අහක් ච. රාත්‍රි ච. ඒ හැම තැනකම වෙලා තියෙන ඡයන්ට කලින් තියෙන විසර්ගයට තාලුජ ආදේශ වෙලා තියෙනවා. බලන්න. ඊපස්සේ ධර්ම ච. ඊළඟට ආයි හම්බ වෙනවා මෙතන පුරුසයි නේද? අන්න රකාරය ආදේශ වෙලා පුරුසයි යත. ඊපස්සේ යත තා නේද? යත තා. යත තා කියලා ඔන්න එතන වෙලා තියෙන්නේ මොකද? අපිට සකාරය ආදේශ වෙලා. ඊට පස්සේ බලන්න කාකයි ඉව. කාකයි ඉව. මන අදෝ දෘෂ්ටි. අදෝ දෘෂ්ටි වේදේත් කෘත්වා. අදෝ දෘෂ්ටි වේදේත් කෘත්වා. එතනක් තියෙන්නේ රකාරය ආදේශ වීම. ඊට පස්සේ බලන්න මෙතන පරිඥේයක් නේද? පරිඥේයක් චික්නයි ඒතයි විචක්ෂණක්. එතන තියෙනවා සංධිපද තුනක්. සංධිපද තුනක් තියෙනවා. ඊට පස්සේ බලන්න යද පූජ්‍යක් අපි. පූජ්‍යක් අපි. යද ගම්‍යෝපි ගම්යක් අපි. ඊට පස්සේ අර්ථේභ්‍ය අපි. සංවෘතේභ්‍ය තතක් නේද? සංවෘතේභ්‍ය තත. අනිත් එක තත. මේ විදිහට අපිට හරි සරලව මේ තියෙන පද ටික විසන්ධි කරන්න පුළුවන්. මම ලිව්වේ නැත්තේ ලියන්න තරම් මං හිතන්නේ නෑ අපේ පොඩි හාමුදුරන්ට ඒ තරම් දුෂ්කරයි කියලා. කියනකොට ලියා ගන්නට ඇති. අපිට තියෙන විසර්ගයේ සම්බන්ධයෙන් චුට්ටි රීති ටිකක් තමයි මෙතන අපිට අනුගමනය කරන්නට තියෙන්නේ. අනුගමනය කරන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන කොටස් ටික අපි නැවත මේ සියල්ලම අපි ඉගෙන ගත්ත සංදි ක්‍රමවේදයන් විසර්ග සංදි ප්‍රභේදයට අයිති ගොඩාක් ක්‍රමවේද ඇතුළත් වෙනසේ තමයි අපිට මේ වාක්‍ය ටික තෝරගන්න වාක්‍ය ටික දීලා ඒවැ සංදි පද අපට තෝරන්න සහ විසන්ධි කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ටික අපිට හරියට කරගන්න පුළුවන් නම් තනියම ඒ කියන්නේ අපි විසර්ග සංධිය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති හොඳ බුද්ධියක් දැනුමක් ඇති පිරිසක් හැටියට ඒ වගේම අපේ පොඩි හාමුදුරලට හොඳට මේ විසර්ග සංධිය භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු අපි මේ තියෙන්නේ මේ ඔබට වෙනත් පාටකින් පේනවා විසර්ග සංධියට අයිති අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන සූත්‍ර කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. මේ සූත්‍ර කීපය කටපාඩමේ තියාගත්තට කමක් නැහැ. අපේ පොඩි හාමුදුරලා මේ වෙනකොට මේවා සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තියෙනවා. නේද? සාරස්වත ව්‍යාකරණයේ අපේ පොඩි හාමුදුරලා පාඩම් කළා. ඒවා හැදෑරුවා. ඉතින් එහිදී මේ කියන සූත්‍ර ටික අපේ පොඩි හාමුදුරුවන්ට හම්බෙන්නට ඇති. නේද? රයන්න ආදේශ වීම සම්බන්ධ සූත්‍රය මොකද්ද?
නාමිනෝ රහ නේද? නාමින් ස්වරයකට පස්සේ තියෙන විසර්ගයට රයන්න ආදේශ වෙනවා. ඒ කියන්නේ පළවෙනිම අපි කතා කරපු කාරණාව නාමිනෝ රහ. ඊට පස්සේ අන්න විසර්ගය ඌ වෙලා මුලින් තියෙන අයන්නත් එක්ක එකතු වෙලා ඕ අකුර හැදිලා ඒකට අවග්‍රහය පසු අක්ෂරයට එනවා. මොකද්ද සූත්‍රය? අතෝත්‍යෝ නේද? අතෝත්‍යෝ. ඊට පස්සේ බලන්න ඒකෙම තියෙනවා තව ඒකේ අපි විශේෂයෙන්ම ඒකට දායක වෙනවා තව සූත්‍රයක් හබේ කියන සූත්‍රය. හබේ කියන සූත්‍රය. එතකොට මේ නාමිනෝරා අතෝත්‍යෝ හබේ කියන මේ සූත්‍ර ටික විශේෂ කටපාඩම් කර ගන්න ඕනේ. ඒ වගේම ආදබේ ලෝපස් නේද? අබ ප්‍රත්‍යාහාරයේ පර වෙනකොට ආ කියන ස්වරයට පස්සේ තියෙන විසර්ගය ලෝපස් වෙලා යනවා. විසර්ගයේ ලෝපස් වෙලා යනවා. ආදබේ ලෝපස්. ආදබේ ලෝපස්. ඊට පස්සේ සයිසාද්දසේ. සයිසාද්දසේ කියන මෙන්න මේ සූත්‍රයෙන් කියන්නේ සහ ඒසහ කියන මෙන්න මේ පද දෙකේ තියෙන විසර්ගයේ ලෝපස් වෙනවා. මොන වෙලාවටද? ව්‍යංජනයක් පසුව තියෙනකොට. ව්‍යංජනයක් පසුව තියෙනකොට මේක මේ ශබ්ද දෙකේ සහ ඒසහ කියන පද දෙකේ තියෙන විසර්ගයේ ලෝපස් වෙනවා. ඊට පස්සේ පස්වෙනි සූත්‍රයේ විසර්ජනීයස්ස සහ නේද? විසර්ගයට සකාරය ආදේශ වෙනවා. කොහොම වෙලාවටද? අපි විශේෂයෙන් මේකදි කාරණා සිහිපත් කළා. අපි කිව්වා අක්ෂර උත්පත්ති ස්ථාන හා සසඳමින් අක්ෂර උත්පත්ති ස්ථාන හා සසඳමින් සකාර තුන ආදේශ වීම සිද්ධ වෙනවා. ඒ අක්ෂර උත්පත්ති ස්ථානයන්ට ගැළපෙන විදිහට. ඒ තමයි විසර්ජනීයස්ස. ඒ වගේම බෝසහ. බෝසහ කියන සූත්‍රයෙන් අපි කතා කරා බෝ, බගෝ, අගෝ වගේ වචනවල තියෙන විසර්ගයේ ලෝප වෙලා යනවා, ලෝපස් වෙලා යනවා. ඒතකොට එහෙම ලෝපස් වීම සිද්ධ වෙන්නේ බෝසහ කියන මෙන්න මේ සූත්‍රයෙන්. ඊට පස්සේ අක්නෝරෝ රාත්‍රිසු. අක්නෝරෝ රාත්‍රිසු කියන මේ සූත්‍රයෙන් සිදු වෙනවා මොකද්ද? අපි විශේෂයෙන් කතා කළා රයන්න පසුව තියෙනකොට ඊට කලින් තියෙන රයන්න. ඊට කලින් තියෙන රයන්න විසර්ගයට රයන්න ආදේශ වෙලා ඊට පස්සේ ඊට පෙර තියෙන ස්වරය දීර්ඝත්වයටපත් වෙලා අවසානයේ අප පදයේ තුල ඒ කියන්නේ පර අක්ෂරයේ හැටියට තියෙන රයන්න ලොප් වීම මෙන්න මේ අක්නෝරෝ රාත්‍රිසු කියන මෙන්න මේ සූත්‍රයෙන් සිද්ධ වෙනවා. ඉතින් මේ සූත්‍ර කිහිපෙම රහ ඒ වගේම රිලෝපෝ දීර්ඝශ්ච මේ සූත්‍ර ටික අපිට ඔක්කොම හරි වැදගත්. මේ සූත්‍ර ටික ඔක්කොම අපිට හරි වැදගත්. ඒ නිසා විසර්ග සංධිය පිළිබඳව අපේ පොඩි හාමුදුරුලට මේ කියන දැනුමත් එක්ක පරිපූර්ණ දැනුමක් උකහා ගන්නට පුළුවන්. ඒ නිසා අපිට ක්‍රමවේද කීයද තිබුණේ? ක්‍රමවේද අපිට හරියට බලා ගන්න තියෙන ක්‍රමවේද 8යි. නේද? විසර්ග සංධිය පරිපූර්ණයෙන් පුළුවන් වෙන්න අපිට ඕනේ ක්‍රමවේද 8යි. අන්නේ ක්‍රමවේද 8 නැවත මතකෙට ගන්න. මේ තියෙන්නේ පළවෙනි කාරණාව නාමින් සහ නේද ස්වර හෝ ගෝස අතර තියෙන විසර්ගයට රකාරය ආදේශ වීම. රකාරය ආදේශ වීම. එතකොට ඒ එක කාරණාවක්. ඊට පස්සේ කියන ඒ කියන්නේ අයනු දෙකක් අතර තියෙන විසර්ගයට ඌ ආදේශ වීම ගැන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. ඒ වගේම ගෝසාක්ෂරයක් කියන්නේ අයනු දෙකක් වගේම ගෝස අකුරක් අතර ගෝස අකුරක් හා අයන්න අතර තියෙන විසර්ගයටත් මොකද වෙන්නේ? විශේෂයෙන් ඌ ආදේශ වෙනවා විසර්ගයට. ඊට පස්සේ ඌ අකුර බවට පත් වෙනවා. එතකොට ඒ දෙවෙනි ක්‍රමවේදය. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමවේදය මතක තියාගන්න ඕනේ. ස්වර සහ ගෝස සහ ආයන්න අතර තියෙන විසර්ගය මොකද වෙන්නේ? ලෝපස් වෙලා යනවා. ඊළඟට ආයි අපිට ලෝපස් වීමක් සිද්ධ වෙනවා. අයනු දෙක අතර අයන්නට පස්සේ විසර්ගයේ තිබිලා අයන්න හැර වෙන ඕනෑම ස්වරයක් තිබුණොත් අයන්නට පසුව විසර්ගයේ තිබිලා අන්න එවිටත් මොකද වෙන්නේ? විසර්ගයේ ලෝපස් වෙලා යනවා. ඒක තව ක්‍රමයක්. ඊට පස්සේ මොකද්ද අපි කතා කළා? සහ ඒසහ කියන පද දෙකේ තියෙන විසර්ගයේ ලෝපස් වීම ගැන.
නිසා ඊට පස්සේ අපි කතා කළා සයන තුනේ ආදේශ වීම ගැන. විසර්ගයට සයන තුනේ ආදේශ වීමේ ක්‍රමය ගැන කතා කළා පස්වෙනි කාරණාව හැටියට. ඊළඟට අපි කතා කළා බෝ බගෝ අගෝ කියන මෙන්න මේ පද තුනේ තියෙන විසර්ගයේ ලෝපස් වෙලා යනවා. මොකක් වුණාමද? අබ ප්‍රත්‍යාහාරයේ පර වෙලා තියෙන එක. එහෙනම් නැත්නම් පර අක්ෂරයේ හැටියට අබ ප්‍රත්‍යාහාරයේ තියෙනකොට කියලා අපි කතා කළා. ඊළඟට අපි කතා කළා 8 වෙනි අවසාන කාරණාව හැටියට විසර්ගයට රකාරය ආදේශ වෙනවා. හැබැයි ආදේශ වෙලා පස්සේ තියෙන පර අක්ෂරය හැටියට තියෙන රකාරය ලොප් වීම වෙනවා. එතකොට අපි විසර්ගයට ආදේශ කළා රකාරයේ ඒ ආදේශ කරපු රකාරයට කලින් තියෙන ස්වරය දීර්ඝ වෙනවයි කියලා අපි කතා කළා. මේ තමයි අවසාන අපි කතා කරපු විසර්ග ක්‍රමවේදයේ විසර්ග සංධියේ අවසාන ක්‍රමවේදය. ඉතින් ඒ නිසා මේ සියලු කාරණා මැවත ආවර්ජනය කරගෙන අපි විසර්ග සංධිය පිළිබඳ හොඳින් හදාරන්නට අපේ පොඩි හාමුදුරුවෝ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ නිසා මීට වඩා අද දවසේ අපි මේ පාඩම කරගන්නේ නැහැ. පාඩම කරගෙන යන්නේ අපි මේ පාඩමේ තවත් අදියරක් හැටියට අපි නැවත හමු වෙනවා. ඉතින් අපේ පොඩි හාමුදුරුවලට අද මේ පාඩමෙන් විසර්ග සංධිය පිළිබඳ දැනුම අපි ලබා දීලා අවසන් කරනවා. ඊට පස්සේ අපි ආපහු මේ පාඩමෙන් හමු වෙනවා 7 වෙනි පාඩමෙන් ප්‍රකෘති භාව සංධිය පිළිබඳව විස්තර කරන්න විග්‍රහ කරන්නට තවත් දවසක මේ පාඩමේම කොටසක් හැටියට. ඉතින් මේ පොඩි හාමුදුරුවන්ට මේ දැනුම ලැබෙන්නේ මේ දැනුම අරගෙන එන්නේ මේ දැනුම ඔබේ විශේෂයෙන් පොඩි හාමුදුරුවන්ගේ මේ සිල්මෑණිවරුන්ගේ දුවල පුතාලගේ දැනුම වර්ධනය කරන්නට මේ කැපවීම කරන්නේ DP පිරිවෙන් এডুকেෂන්. එහෙම නැතිනම් ධම්මික පෙරලා පිසිලා පෙරලා පදනම මගින් දියත් කෙරෙන ඒ ශාස්ත්‍රීය සමාජ සත්කාරයක් හැටියට. ඉතින් ඒ ශාස්ත්‍රීය සමාජ සත්කාරයට තවත් හොඳින් ඒ කටයුත්ත සාර්ථකව ජයග්‍රාහීව පවත්වාගෙන යන්නට අප ආශංසනය කරන ගමන්ම අපේ පොඩි හාමුදුරුවන්ට සිල්මෑණිවරුන්ට ඒ වගේම දුවල පුතාලට ඒ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබමින් මේ රට දැය තුල තමන්ගේ ඒ දැනුම් පද්ධතිය निराවුල්ව ඒ වගේම උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපේ හදවතින්ම ආශංසනය කරනවා. ඉතින් අපි සමුගෙන යනවා. ඔබ හැම දිනාටම තුනුරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.